ආයිබෝවන් පුතේ අපි වායු ගෝලය යටතේ පරිවර්තී ගෝලය ගැන කතා කළා ස්තර ගෝලය කියලා දුන්නා හැබැයි ලිව්වේ නැහැ මතකද ස්තර ගෝලය කියලා දුන්නා අර කිනිහිරක හැඩේ තියෙන බලාකුළු ඒව ගැන එහෙම කියලා දුන්නා මතකද නේද කියලා දුන්නා හැබැයි ලිව්වේ නැහැ අද අපිට තියෙන්නේ අත කැඩනකල් ලියාගෙන යන්න අත කැඩනකල් ලියමුද පුතේ අවුලක් නැහැ ඊළඟ සෙෂන් එකේ ඕගොල්ලෝ නෙමෙයි ඉන්නේ අම්මලා තාත්තලා ඉන්නේ ඊළඟ සෙෂන් එකේ තමයි නල් ලකුණු කරන්නේ හරි පරිවර්තී ගෝලයට දාලා තියෙන අංකය මොකක්ද අංක 1ද කැපිටල් Aද කැපිටල් A අංක 1 අංක 1 එහෙනම් අංක 2 පුතේ ස්තර ගෝලය අංක 2 ස්තර ගෝලය දිනේ දාන්න ඊට උඩ 10 වෙනිදා සෝරි 10 වෙනි මාස 9 වැරදුනා 10 වෙනි මාස 9 මේ අවුරුද්දත් ඉවරයි නේ පාඩම් ටික නම් තව වේගෙන් කරන්න වෙනවා තව ගොඩක් තියෙනවානේ පාඩම් කරන්න තව පාඩම් 6ක් තියෙනවා කරන්න මොකද්ද නෝට් එක ලියන්න තියෙන්නේ ඔව් ජනවාරි වල පටන් ගත්තාම හරි දෙසැම්බරුත් අලුත කරමු ස්තර ගෝලය ලියමු මම කියලා දීලා තියෙන්නේ ඒකින්ද ලියමු මෙය සජුට මුලින්දන් කියන්න දෙයක් නැහැ පුතේ මාතෘකාව ස්තර ගෝලය නෝට් එක ලියන්න තියෙන්නේ මෙය මුහුදු මට්ටමේ සිට මෙච්චර කිලෝමීටර 15ක් 50ක් කිලෝමීටර මෙය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 15ක් 50ක් අතර ප්‍රදේශයේ පැතිරේ කිලෝමීටර 15ක් 50ක් අතර ප්‍රදේශයේ පැතිරේ ගණන් වලට දක්ෂය දන්නවා ඇති එතකොට 15 ඉඳන් 50ට කිලෝමීටර කීයද සජුට මුලින්දන් කියන්න බැරිද සර් කැඩි කැඩි ඇහෙන්නේ ඔය රූලක් ඉඳ තියලා ලියන්න පුතේ 15 කිලෝමීටර රූලක් ඉඳ තියලා ලියන්න කිලෝමීටර 15ක් 50ක් අතර ප්‍රදේශයක පැතිරේ සජුට කියන්න බැරිද රූලක් ඉඳ තියලා ලියන්න පුතේ ජල වාෂ්ප ප්‍රමාණය ඉතා අඩු ප්‍රතිශතයක් ගන්නා නිසා ජල වාෂ්ප ප්‍රමාණය ඉතා අඩු ප්‍රතිශතයක් ගන්නා නිසා ජල වාෂ්ප ප්‍රමාණය ඉතා අඩු ප්‍රතිශතයක් ගන්නා නිසා වියලි වායු ස්වභාවයක් දරයි වියලි වායු ස්වභාවයක් දරයි වියලි වායු ස්වභාවයක් දරයි ඔයාලා රෙකෝඩින් එක බලනවා ඉවරයි පුතේ ඔයාලා ඇහෙන්නේ නැහැ කියන එක කොහමද මෙහි බලාකුළු නොමැත කුණාටු නොමැත ඕගොල්ලෝ මම රූපයක් දුන්නා මතක ඇති මේ ස්තරය පුතේ හෙලිකොප්ටර් සාමාන්‍ය ප්ලේන් මොකද්ද කිව්වේ එහෙම යන්න පුළුවන්ද මේ ස්තරේ මම රූපයක් දුන්නා මොනවද යන්නේ මේ ස්තරේ මොනවද යන්නේ ජෙට් යාන හොඳයි ඈ ඒ රූපේ ඇති කියලා මම හැබැයි හැමෝම වගේ මට රූපේ පෙන්නුවා නේද හැමෝගෙන් මම ඇහුවනේ රූපේ ඇඳලාද කියලා හැමෝම වගේ ඇඳලා පෙන්නුවා මට ලස්සනට ඇඳලා තිබ්බා හොඳයි ඈ හරි ඒක අලවන්න කිව්වේ නැද්ද මම අලවන්න කිව්වද සර් අලවන්න කිව්වලු නේ හරි ලියමු ජෙට් යාන ගමන් කරන්නේ මෙම ස්තරයේය ඒකටම සර් ඔව් අවිප්‍රිය ඔයා වීඩියෝ එක බලනවා නම් ඉවරයි පුතේ ඔයාලට කියන එක ඇහෙන්නේ නැහැ නේද මොනවා හරි මේ සිග්නල් වල ප්‍රශ්නයක් නේද හැමදාම ඔයාලට ඇහෙන්නේ නැහැ නේ අනිත් අය කාලය මේවා වෙන්නේ ඒකට බාධා වෙන්නේ අනිත් අයට
දැන් තියෙනවා Tamanට සිග්නල් වල ගැටලුවක් තියෙනවා නම් ඒ ආයතනත් එක්ක කතා කරලා පොඩි මේ ටවර් එකක් වගේ එකක් හදා ගන්න පුළුවන් නේද? ගෙදර. එච්චර ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ පොඩි සිග්නල් කණුවක් වගේ එකක් හදා අයි කර ගන්න පුළුවන් නේද? ඔය මේ ඔයගොල්ලෝ අම්මලා තාත්තලා දන්නව ඇති ඔය සම්බන්ධව දන්න අය. පුළුවන් දැන් එහෙම. ඔව් එතකොට කෙලින්ම සිග්නල් නිකන් සිග්නල් නෙමෙයි ක්ලෝ ගාඩ් සුදන්ත ඔක්කොමත් තියෙනවා එතකොට. හරි. අලුත් දෙකට යන්න. ඊළඟ රූල් එනස්ක අලුත් දෙයක්. ඉතා වටිනාකමින් යුත් ඕසෝන් ස්තරය මෙහි පිහිටා ඇත ස්තර ගෝලය තමයි ඕසෝන් ස්තරය තියෙන්නේ. ඒක ලේසියිනේ මතක තියාගන්න. ස්තර ගෝලය තමයි ඕසෝන් ස්තරය තියෙන්නේ. මෙම ස්තරයේ පිහිටා ඇත සූර්යාගේ සිට පැමිණෙන අහිතකර පාරජම්බූල කිරණ අනිවාර්යෙන් ඒක සමය පිළිකා ඇහි සුද්ධ ප්‍රතිශක්තිකරණ වුණතා ඒ වගේ ගොඩාක් ගැටලු ඇති වෙනවා. නෑ ඔක්සිජන් වලට ඒක ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නේ නෑ. වෙනවා කාලයත් එක්ක. හරි මොකද අන්තිමට කිව්වේ ඕසෝන් අහිතකර පාරජම්බුල කිරණ මෙමගින් පෘථුවියට පැමිණීම වළක්වාලයි. හරි පුතේ අලුත් ඡේදේ මේ රූපේ අලෝමුද වලාකුලක් තියෙන්නේ පුතේ අර යකඩ දාලන එකක් කිනීරක හැඩේ වලාකුලක් තියෙන්නේ ඈ අලවන්න ඉඩ තියන්නේ නෑ ඒ නම් කැමරාව ඉලකිච්ච දෙයක් නේ ලියමු කැටි වැහි වලාකුළු මෙම ස්තරය අසලට පැමිණි විට මෙහි වාතය ගලා යන්නේ එක් දිශාවකට පමණක් නිසා කිනිහිරක හැඩය ගනී. කිනිහිර කියන එක දන්නව ඇති කියලා මම විශ්වාස කරනවා. අලුත් ඡේදයකට යන්න. මෙවැනි වලාකුළු ඇති වූ විට අලුත් ඡේදයකින් මෙවැනි වලාකුළු ඇති වූ විට ගෙරවිලි අකුණු සහිත වර්ෂා ඇතිවේ. ගෙරවිලි අකුණු සහිත වර්ෂා ඇතිවේ. හරි පුතේ. අංක 1ක් ඉගෙනගෙන ඉවරයි. අංක 2ක් ඉගෙනගෙන ඉවරයි. අර බලාකුළු අලවන්න ඉඳ තිබ්බ නේද ඔයගොල්ලෝ? හරි එහෙනම් අංක 3 මධ්‍ය ගෝලය මීසොස්ෆියර් අපි දෙන්නට අර බලාකුළු අංක කීයද සර්? පුතේ
අර වලාකුලක් කලවන්න කිව්ව එක අංකය කීයද? මගේ නම් පුතේ 13.2 ඕගොල්ලෝගේ අංක වෙනස්ද දන්නේ ඊට පස්සේ ඕගොල්ලෝ කෑ ගහනවා ඒක නෙමෙයි අංක ඇයි කියලා. අපේ මේ 13.2 ඔව් අර කිනිහිරක් වගේ තියෙන 13.2 නේ. හරි. පුතේ දෙන්නෙට දෙමු කියවන්නේ නේද? හරි. අසිත තාපසතුමා. කො අසිත? නෑ. සත්මි මධ්‍ය ගෝලය කියන නෝට් එකෙන් භාගයක් කියවන්න. මේ වේ කියන තැනට යනකම් කියවන්න. ඊනස මගේ පොත ගන්න. හරි එහෙනම් පොත ගන්නකො. පාඩමට ලෑස්තිලා නෙමෙයි ඇවිල්ලාද? රුසඳි කියවන්න. මේ වේ කියන තැනට යනකම්. මුහුදු මට්ටමින් කිලෝමීටර් 50ක් පමණ සිට කිලෝමීටර් 80ක් පමණ දක්වා ඉහළට පිහිටා ඇත්තේ මධ්‍ය ගෝලයයි. වායු ගෝලයේ ඇති ස්තර වලින් සිසිල්ම ස්තරය මේ වේ. අන්න බලන්නකො. කිලෝමීටර 50යි කිලෝමීටර 80යි සීතලයි. කිලෝමීටර කීයද පුතේ පරතරය 50යි 80 අතර පරතරය කීයද? 30ක් 30යි. සැකෙන් වගේ කියන්න එපා. 30යි. හරි? 30යි. ඔමෙත්මා ඉදිරියට කියන්න පුතේ. මෙහිදී ජල වාෂ්ප අයිස් වලාකුළු ලෙසට මිදෙයි. හිරු පැසයන විට මෙම වලාකුළු වලට හිරු එළියේ වැදෙයි. එබැවින් රාත්‍රී අහසේ මෙම වලාකුළු දැකගත හැකි වේ. ඔය අත රූපයක් දාලා තියෙනවා. පුතේ ඒකේ අර තියෙන සුළු වශයෙන් තියෙන ජල වාෂ්පත් අයිස් වගේ ක්‍රිස්ටල්ස් වගේ හැදෙනවා. ඒවා වලාකුළු ආකාරයට හට ගන්නවා. එතකොට ඉරේලි ඒක මත පතන වෙලා ඔන්න වගේ ලස්සන රූප තත්වයක් හදනවා 13.3 13.3 ඒ වගේ තත්වයක් හදනවා. බලන්න දැක්කද රූපේ? හරි. 13.4 නෑ නෑ ඒ පුතේ උත්තරාලෝකයනේ. මං කියන්නේ මෙන්න මේක. නෑ අපේ පොතේ මේ මේක ඔව් මං කියන්නේ මේක. 13.4 දොගොල්ලේ. මං කියන්නේ මේක. හරි. හරි. ඒ ඔයගොල්ලෝගේ වැරදි පොතක් නේ ඒකයි. කොටගෙන. පුතේ ඔය මේ මොකද මං කියන්න හැදුවේ මේ ඕගොල්ලෝ මෙහෙමයි ඉතින් ඒක කතාවක් වුණත් මේ වගේ දේවල් අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවද දන්නේ නැහැ. ගෑනු ළමයි නම් ටිකක් ඉතින් මේ වගේ දේවල් බලනවා අඩුයි. ඒගොල්ලෝ අර කොරියන් ඒවා තමයි ගොඩක් බලන්නේ. හන්චුන්ලා චින්චුන්ලා වගේ කට්ටිය ඉන්න ඒවා තමයි බලන්නේ. අයර්න් මෑන් ෆිල්ම් එක බලලා තියෙනවද? ඒකේ එයාගේ ජෙට් පවර් දාලා උඩටම යනකොට එක අවස්ථාවකදී එයාව අයිස් බැඳිලා අක්‍රිය වෙන්න පටන් ගන්නවා. තේරුණාද? ඒ අයිස් බැඳලා අක්‍රිය වෙන්න පටන් ගන්න එයා යන්නේ මොන ගෝලය හරහාද? එයා පරිවර්තී ගෝලයක් පව කරලා ස්තර ගෝලයක් පව කරලා මධ්‍ය ගෝලයට යනකොට එයාට ය아가න්න බැරි වෙනවා. තේරුණාද? එයා අයිස් බැඳෙන්න පටන් ගන්නවා. එයා අන්තිම සටනේදී පාවිච්චි කරන්නේත් ඒ තියරි එක. තේරුණාද? ඇත්තටම මේ මධ්‍ය ගෝලය හරහා යන්න පුළුවන් සාමාන්‍ය ඇත්ත ජීවිතේ මොන ඒවට විතරයි. රොකට් වලට යත හැකි. ෂටල් වලට යත හැකි. ඔච්චරයි යන්න පුළුවන්. තේරුණාද? ෆුට් බයිසිකල් එකෙන් පැදගෙන කාර් වලට එහෙම යන්න බෑ පුතේ. මතක තියා ත්‍රිවිල් වලට නිකම් ජෙට් එකකටවත් යන්න බෑ. මතක තියාගන්න. තේරුණාද? හරි. පුතේ තව මේ පොතේ නෑ මේ විස්තරේ පේන දෙයක්. මම ඕගොල්ලන්ට පුතේ දාලා ඇති රූපේ. මම දීපු රූපේ බලන්න මේ විස්තරේ පේන විශේෂ දෙයක්. රොකට් නෙමෙයි. විශේෂ දෙයක් දාලා ඇති. ඕනේ ඈනේ. රූපය ඇඳලත් නැත්නම් දාලා නෑ. දාලා බලන්න මන් දීපු රූපේ බලන්න උල්කාපාත දහනය වෙනව නැද්ද කියලා ඒක ගෝලේ බලන්නකෝ ස්තරේ නෑ උඩ මේකේ නෑ උඩ මේකේ බහිර්ගෝල ඒක තාපගෝලෙත් දාලා තියෙනවා
ඈ අඳපු රූප නැද්ද කට්ටිය ඇඳේ නැද්ද රූප මට බොරු එකක්ද පෙන්වන්නේ එතකොට print out එකක් කරන්ද පෙන්වන්නේ කට්ටිය ඈ මොකද්ද ලොසුද කියන්නේ දැන් මේ මොන ගෝලයේද බලන්නකො උල්කාපාතද ඔව් අවුරෝරා වලට යටි උල්කාපාත ඇති මම ඇඳපු රූපේ කලකිරෙනවා ඔච්චර අමාරුවෙන් ළමයින්ට ඇඳලා එව්වාම එහෙම ඒවා මේ කරලා අධ්‍යයනය කළා නැහැ හරි අපි ලියමු මෙහෙම ලියන්න රූපේ පස්සේ අලවමු මේ වලාකුළු පස්සේ අලවමු මෙය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 50ත් 80ත් කිලෝමීටර 50ත් 80ත් අතර ප්‍රදේශයේ වායුගෝලයේ ස්තර අතරින් වායුගෝලයේ ස්තර අතරින් ශීත අධිකම ස්තරය ශීත අධිකම ස්තරය මෙය වේ ඔව් අනිත් පැත්තට යනකොට ආයි රස්නේ වැඩි වෙනවා ඉරට ලම් වෙනවනේ ඉරට ලම් වෙනවනේ අනිත් පැත්තට යද්දී හරි මෙහි පවතින සුළු ජල වාෂ්ප ප්‍රමාණය මිදී අයිස් වලාකුළු සෑදේ ඒවා මතට සූර්යාලෝකය පතනය වූ විට ඉතා මනරම් දර්ශනයක් ඇති කරවයි. හරි. අලුච්ඡේදයකට යන්න. උල්කාපාත දහනය වී
රාත්‍රී අහසේ කඩා වැටෙන තරුවක ස්වරූපය කඩා වැටෙන තරුවක ස්වරූපය ඇතිවන්නේද මෙම ස්තරේය. ඇතිවන්නේද මෙම ස්තරේය. අහලා තියෙනවද පුතේ කතාවක් තියෙනවා මට ඇත්තටම කියන්න එහෙම ඒවා දැකලා තියෙනා ඉන්නවද කියලා? දැකලා නැද්ද? මෙහෙම උල්කාපාතයක් මෙහෙම යනවා රේසයන් දාන්න බලන්න. රේසයන් දාන්න බලන්න මේක දැකද? මම එකම එක පාරක් දැකලා තියෙනවා පුතේ. මම දැකලා නැහැ. මෙහෙම නෑ දකින්න හරිය ආඹු අවස්ථාවක් තියෙන්නේ. හැබැයි උල්කාපාත වර්ෂාවක් බලනකොට එදාට නම් පේනවා හොඳටම. සිතික දැකලා තියෙනවද පුතේ? මම දැක්කා. ඔව් සර්. ඔව් දැකලා තියෙනවා. ඔයා කොහොමද ඒක නිකන් ඉරක් යනවා වගේ දැක්කද මේ? තාත්තත් එක්කනේ. දැක්කා නේද? හොඳයි ඒක. රවිප්‍රිය දැකලා තියෙනවද පුතේ? ඔව් සර්. කොහොමද ඒක දැක්කේ? කියන්නේ මේ ඉරක් යනවා වගේ මෙම එකපාරට ඉරක් ගිහලා නැති වෙනවා වගේ එහෙමද? ඉස්සරහා නිකන් මහදැන් නිකන් පිටිපස්සේ හීනිය වගේ සර්. ඒ කියන්නේ අයියා ඔයා කියන්නේ ධූමකේතුවද දන්නේ නැහැ. ධූමකේතුවයි මේකයි දෙකක්. නෑ සර්. මෙහෙම ඉරක් ගිහලා ඒක නැති වෙලා යනවා. ඉරක් යනවා වගේ දැක්කා. ඔව් නැති වෙලා යනවා නේද? ඒක ගිනි ගන්නවා. ඒ ගිනි ගන්න එක තමයි අපිට පේන්නේ. ඕක අතීත විවාහයේදී දේවතායලි කියලා එහෙම කියනවා අහලා තියෙනවද? අන්න හරි. අකිඳු දැකලා තියෙනවද පුතේ? ඔව් සර්. ඒ අර අරගොල්ලෝ දැකපු දෙයමද ඔයත් දැක්කේ විදියද? ඔව් සර්. කුසන්ති දැකලා තියෙනවද? ඔව් සර්. ඔය හරි ලොව හැන් දාන්න මේ පැරණි කියමනක් තියෙනවා පුතේ. උල්කාපාතයක් දකින්න වෙලාවට යම් ප්‍රාර්ථනාවක් කළොත් එහෙම ඒක ඉෂ්ට වෙනවා කියලා. අහලා තියෙනවද? ඔව් සර්. හරි ළමා චිත්‍රපටයක් තියෙනවා ලස්සන එකක් මම නම් මතක නැහැ. මම පොඩි කාලේ බලපු එකක්. ඕගොල්ලෝ බලලා නැති සමහරට. එක්කෙනෙක් මේ ඒ උල්කාපාතය දිහා බලාගෙන කියනවා I want to කියනවා. එයාට බල්ලෙක් ඕන. I want a dog කියලා කියන්න. සුරතලට ඇති කරන්න බල්ලෙක්. I want කියනකොටම මැස්සෙක් ඇවිල්ලා මූණේ වහනවා. එයා මැස්සව පනනවා බී කියලා කියන්නේ මැස්සට නේ. මී මැස්සෙක් වගේ. I want be a dog කියලා. කොහොමද වැඩේ ඒක? මොකද වෙන්නේ? නෑ. බල්ලි. එයා බල්ලෙක් වෙනවා. එයා බල්ලෙක් වෙනවා පුතේ. අර ලස්සන කතාව ඊට පස්සේ ඉතින් අම්මා තාත්තවත් එයාව අඳුරන්නේ නැහැ නේ. ඊට පස්සේ එයා ආයි උල්කාපාත පතනයක් තියෙන දවසකම තමයි මම ළමයා බවට පත් වෙන්නේ. අර ලස්සන ළමා කතාවක්. මේ අනේ මන්ද මතක නෑ අනේ උංගාවක් ඉස්සර බලපු එක. මේ මම චූටි කාලේ බලපු එක. මට දැන් 37. මේ ඔව්. හරි කියන්න. අනේ ඇහෙන්නේ නැහැ පුතේ කියන එක චමෝත් කියන්න. රැස්වීම තියෙන්නේ 7:40 ඉඳන් 8 වෙනකම් පුතේ. අපි කලේ පරිවර්තී ගෝලයේ ටිකේ කවුරු ඉඩ තියෙන ඉඩ ගිය ප්‍රමාණය ඕන නම් කියන්න යාට. Excuse me sir. ඔව් වොජිත කියන්න පුතේ. මම දැන් join වෙනවා. වොජිත ගිය සතියේ හිටියෙත් නෑ නේ පුතේ පන්ති. වොජිත. වොජිත ගිය සතියේ හිටියෙත් නෑ නේද? දැන් ගිය සතියේ පන්ති තිබ්බද? අනේ ඉතින් අර ඒකන්ටි. පන්ති තිබ්බේ නෑ. පන්ති වෙනව නැත්නම් මොකද මේ තියෙන්නේ? හරි ඉතින් ගිය සතියේ තිබ්බේ නෑ. ඒක ඉතින් ඩෝසර් කරලා ගලවලා අයින් කරන්න ඕනේ. ඔව්. වොජිත හැබැයි මෙහෙමයි. මේ කේක් අපිටත් කේක් දුන්නා නම් තමයි හොඳ නේද? මුළු ඔක්කොටම දන්නවද? මේ අපි පුතේ තාපගෝලයේ ආධාරයෙන් ගුවන්විදුලි තරංග සම්ප්‍රේෂණය කරලා තියෙන හැම පැත්තටම. එහෙනම් වොජිත happy birthday. Thank you sir. thank you කියලා හරියන්නේ නැහැ. පන්ති පටන් ගත්තාම පන්තියේ ඉන්න ගානට දෙගුණයක් වෙන්න කේක් ගේන්න ඕනේ පුතේ.
මේ අන්න ඉතින් happy birthday කියලා ඉතින් වේවැල් පාරක් දෙන්න තමයි වෙන්නේ. හරි පුතේ හොඳයි. කවුරු හරි කියන්නකෝ ඒ චමෝත් දැන් සම්බන්ධ උනේ ඔජිත් දැන් සම්බන්ධ උනේ රූල් කීයක් වගේද 40ක් විතර. පැත්තක් CR එකේ පැත්තක් වගේ. ඔව්. හරි. ඊට පස්සේ පුතේ මධ්‍ය ගෝලයේ දැන් මම අන්තිමට ඉවර කරාද උල්කාපාත කතාව කරලා ඉවර කරා නේද? ඉවර කරානේ වාක්‍ය. හරි. අපි රූපය ලැබුවේ නෑ නේද? අර අයිස් බලාකුළු වල රූපය ලැබුවේ නෑ නේද? අයිස් බලාකුළු රූපය වල නේද? මම අංක කියන්නේ නෑ. අංක කිව්වාම ඕගොල්ලෝ මෙතන රණ්ඩු වෙන්න නෑ මාත් එක්ක. නෑ. ඇයි? හරි මේ නුවන් ප්‍රශ්නයක් අහනවා. ඇයි මේ සර් හරිනම් පල්ලෙහා තියෙන බලාකුළු නේද අයිස් වෙන්න ඕනේ. ඇයි පුතේ පරිවර්තී ගෝලය විස්තර ගෝලයෙන් බලාකුළු අයිස් වෙන්නේ නැත්තේ? කාට හරි අදහසක් තියෙනවද? කෝ වැඩෝ විද්‍යාව ගැන අවබෝධයක් නිකන් හිතන අය. මේ ඒ කියන්නේ හිරු එළියේ පත්තනය වෙනවා වැඩි නේද සර්? අර අපි සමකයට ආසන්නයිනේ. නෑ සමකය ගැන නෙමෙයි පුතේ මේ කියන්නේ. මෙයා අහන්නේ දැන් සීතල වැඩිම මධ්‍ය ගෝලය. ඇයි ඒ? මධ්‍ය ගෝලයෙන් එහත් රස්නේ මෙහත් රස්නේ. ජල වාෂ්ප නැති හින්දා වැඩි නෑ. ජල වාෂ්ප වැඩි මේ නම් පරිවර්තී ගෝලය. එහෙනම් එතන අයිස් හැදෙන්න ඕන. මං කියන්නම්. පුතේ එහා ටිකට නම් ඉරට ළඟයිනේ. එහාට යන ඉරට නම් වෙනවනේ අපි. එතකොට රස්නේ. අනිත් එක තමයි පොළොවට ඇවිල්ලා තියෙන තාපය උරාගත් ඒවා වැඩිපුරම තියෙන පොළොව අවටද පොළොවෙන් ඈතද? පොළොව අවටනේ මේ මුදා හැරෙන්නේ. එතකොට පොළොව අවට අයිස් බලාකුළු එහෙම හැදෙන්න පුළුවන් කමක් නැහැ. කිලෝමීටර් 50ක් විතර ඉහළට යනකම් ඒ රස්නේ දිනනවා සාමාන්‍ය. 40ක් විතර යට යනවා. එතකොට අර මැද හරිය තමයි ගානට සෙට් වෙන්නේ ඒකට මධ්‍ය ගෝලය. හරි? අපි එහෙනම් පුළුවන් අය ඉන්නවනම් පුතේ උල්කාපාත රූපෙකුත් අලවන්න ඉඩ තියන්න. උල්කාපාත වර්ෂාවක් වගේ මොකක් හරි ඒක බල කරන්නේ නැහැ. අංක කීයද පුතේ? අංක 4. තාප ගෝලය. තර්මොස්ෆියර්. දැන් අඩු ගානේ කියන්නකො මේ පොතේ නැති දෙයක් මම කියලා දීලා තියෙන දෙයක් තාප ගෝලයේ රූපේ තියෙන එකක්. මගේ නිකන් හිත මාව දුක්ඛ තත්ත්වයට පත් කරන්නේ නැතුව. මන් දීපු රූපේ තියෙන එකක්. මොනවා හරි ඊතලයක් කරගෙන යන එක. උත්තරාලෝකය. ඈ? උත්තරාලෝකය. ඔව් පොතේ තියෙනවනේ. ඒක පොතේ තියෙනවනේ පුතේ. ඒක පොතේ තියෙනවනේ. Satellite. ඈ? අකිදු? Satellite. ඔව් සැටලයිට් වල ක්‍රියාකාරීත්වයයි මේ පෘථුවියේ ඉඳන් ඉහළට යවන විද්‍යුත් චුම්බක තරංග ගුවන්විදුලි තරංග පරාවර්තනය වෙනව මොන ගෝලයේදීද පුතේ? තාප ගෝලයේදී. හරි? ලියන්න බැරි වෙන්න පුළුවන්. අපි තාප ගෝලය සාකච්ඡා කරලා ඉවර කරමු. එතකොට තව සතියකින් වගේ මේ පාඩම ඉවර කරන්න උත්සාහ කරන්න. හිරුන් තියනවාද පුතේ අච්චු පොත? සර් ඔව් චමෝත් කියන්න මට වා කියන එක ඇහෙනවා. වා කියන්න. මේ තරු තියෙන්නේ එතකොට කොහෙද? මොනවද තරු තියෙන්නේ? තරු තියෙන්නේ පුතේ බහිර්ගෝලයෙන් එහා. තරුවක් කියන්නේ ඉරක්. සෑම තරුවක්ම ඉරක්. අපිට ළඟින් ඉන්නම තරුව තමයි සූර්යයා. සූර්යාට සමාන වචනයක් රවි. හරි. හිරුන් ඕගොල්ලෝ කුහකේ වලට hina වෙනවා. පුතේ තාපගෝලයේ පළවෙනි ඡේදය කියන්නේ. ඕක ජනතාව hina. මුහුදු මට්ටමින් 80 කිලෝමීටර් පමණ සිට 120 කිලෝමීටර් පමණ දක්වා ඉහළට තාප ගෝලය පිහිටා ඇත. මෙම ප්‍රදේශයේ ඇති වායු අංශු මගින් සූර්ය තාපය උරා ගනී. එමගින් මෙම ස්තරයේ උෂ්ණත්වය බෙහෙවින් ඉහළ අගයක් පවතී. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙම ස්තරය තුල රඳවා අන්න බලන්නකෝ මේක කිලෝමීටර් 80ත් 120ත් අතර තියෙන්නේ පුතේ. 80යි 120යි කියන්නේ පරතරය කීයද? පරතරය කීයද? 40යි 40යි කිලෝමීටර්. ඉතින් පුතේ සූර්යයට ටිකක් ළඟයිනේ. එතකොට මේකේ තියෙන අංශ සූර්ය ශක්තිය උරා ගන්නින්ද මෙයාගේ උෂ්ණත්වය තරමක් කියලයි. තාපගෝලය කියනකොටම තේරෙනව නේද නම? දැන් ඔය මධ්‍ය ගෝලයට තව කියනවා සමහර අය ශීත ගෝලය කියලා කියනවා. හරි? මතක තියාගන්න ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එක තියෙන්නේ මේකමයි. කවුද අකිඳු කියුවේ නෑ නේද පුතේ අද දවසේ? නෑ සර්. අකිඳු ඊළඟ පොඩි ඡේද කියවන්නේ. ඡේද දෙකක් තියෙනවා පොඩි ඡේද කියවන්නේ.
උත්තර ධ්‍රවයට ආසන්න ප්‍රදේශවල අහසේ උත්තරාලෝකය නම් දර්ශනයක් දක්නට ලැබේ. අන්න බලන්නකො පුතේ උත්තරාලෝකය. මේක ඉතින් අපිට බලන්න වෙන්නේ නැහැ. ඇයි අපිට බලන්න වෙන්නේ නැත්තේ? අපි සමකාසන්නව ඉන්නේ. අපිට අවුරෝරා බොලොරිසුයි අවුරෝලා ඔස්ට්‍රේලියන්සිස් කියන දෙකම බලන්න වෙන්නේ නෑ පුතේ. තේරුණාද? මේක චුම්බක ක්‍රියාවලියක් පෘථුවියේ මේ තාපගෝලයේ ක්‍රියාවලියක් සූර්යාගේ තියෙන අයනවල ක්‍රියාවලියක් මේ හැම දෙයක්ම ඉඳ තමයි මේ දේ සිද්ධ වෙන්නේ. අපි බලමු. ඔය ඇත්ත රූපයක් දාලා තියෙන්නේ. ඔය ඇත්ත රූපයක් දාලා තියෙන්නේ. තේරුණාද? හරි? ඔය ඇත්ත රූපයක් දාලා තියෙන්නේ. මොකද්ද? ඇයි ඒ තරම් එයා පවර් එක නෑ ඇති. අනිත් ඒවාට පවර් එකක් නෑ. ඔය සල්ලි තියෙන දවසක විදේශ රටවල් වලට ගිහලා මේවා බලන්න පුතේ. හරි? මම මේ අවුරෝරා වල වටිනා වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. දැන් බලන්න හදිස්සි වෙන්න එපා. වැඩි වෙලාවක් යන්නේ නැහැ. එච්චර data වැය වෙන්නේ නැහැ. හිමීට ඒක පස්සේ බලන්න. විනාඩි දෙකක වගේ එකක්. ඔයගොල්ලෝ ඊට වැඩිය ගේම් ගහන්න මේවා කරන්න data වැය කරනවා නිකන් නිකරුනේ. හරි? පුතේ ඊළඟ ඡේද කියවන්න කවුද දන්නවද? චමෝත් ඊළඟ පොඩි කොටස කියවන්න දක්ෂින. දක්ෂිණ ධ්‍රවය ආසන්නයේ දක්ෂිණාලෝකය. දක්ෂිණාලෝකය නම් දර්ශකයක් දක්නට ලැබේ. මෙම දර්ශන දෙකම හටගන්නේ තාපගෝලය තුලින්. අන්න බලන්න. එතකොට මේ උත්තරාලෝකයයි දක්ෂිණාලෝකයයි කියන දෙකම හටගන්නේ පෘථුවියේ උතුරු ප්‍රදේශයේ දකුණු ප්‍රදේශයේ. හැබැයි මොන ගෝලයේද? තාපගෝලයේ. සමකාසන්නයට මේක බලන්න ලැබෙන්නේ නැහැ. තේරුණාද? ලියන්න වෙලා මදි වේ බහිර්ගෝලයේත් සාකච්ඡා කරලිමුද? එතකොට ලබන සතියේ ඔක්කොම ලියාගෙන යන්න තියෙන පුතේ අත කැඩෙනකම්. එහෙම හොඳයි නේද? හොඳයි. ඔව්. කවිෂ්ක බහිර්ගෝලය කියවන්න පුතේ. කවිෂ්ක බහිර්ගෝලයේ ඉතාමත් තුනී ස්තරය මේ මුහුදු මට්ටමින් කිලෝමීටර 120ක් දුරක සිට ඉහළට බහිර්ගෝලය පිහිටයි. මෙම ප්‍රදේශය අභ්‍යවකාශය විහිදී පවතී. නමුත් අභ්‍යවකාශයේ සමග එක්වන මාක් නිශ්චිතව කිව නොහැකිය. ඔව් ඇයි hina ගියේ කවිෂ්ක? මේක තමයි පුතේ එක්සොස්ෆියර් එක. පිටින්ම තියෙන එක. මේක ඉතින් අභ්‍යවකාශය දක්වා වීදෙනවා. මෙතනින් මේක එතනින් එහාට කියන්නේ අභ්‍යවකාශය කියන. එතකොට අර ප්‍රශ්නයක් ඇහුවා. එතකොට අපේ චන්ද්‍රයා අනෙකුත් ග්‍රහලෝක තාරකා ඔය ඔක්කොම ඉතින් එතනින් එහාට තමයි ඉන්නේ. තේරුණාද? හරි? එතකොට අපේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කොහෙද ඉන්නේ? ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එක කොහෙද ඉන්නේ? තාපගෝලය. මතක තියාගන්න තාපගෝලය. ඒකේ මොනවද කරන්නේ කවුද ඉන්නේ දන්නේ නැහැ නේ. සැටලයිට්. ඒකේ විද්‍යාඥයෝ ඉන්නවා ඈ. ගගනගාමීන් ඉන්නව නැවතිලා ඒක. ඒගොල්ලෝ එනවා. ඒගොල්ලෝ කැම්බීම සපයලා තියන්නේ ඒවා. ඒකේ පරිශ්‍රණ පවත්වන ශාක වගා කිරීම සපුන් නැති කිරීම. ඔව්. ඇයි මම බොරු කියන්නේ? ඊට කුඩසේ කිව්වේ දැන් මේ මධ්‍ය ගෝලයේදී මේවා වෙන අයිස් වෙනවා කියලා. ඉතින් පුතේ තාපගෝලයෙන් ඉන්නේ. දැන් ඉතින් ඒත් මධ්‍ය ගෝලය හරහානේ යන්න ඕනේ. එහෙනම් පුතේ හඳට ගියේ කොහොමද නීල් ආම්ස්ට්‍රෝන්ලා ඒගොල්ලෝ? ඒගොල්ලෝ ගියේ මධ්‍ය ගෝලය හරහා. ඒකනේ මං කිව්වේ යන්න පුළුවන් විශේෂ උපාංගයකට විතරයි. උපාංග දෙකයි තියෙන්නේ මොනවද? රොකට් වලටයි ෂටල් වලටයි විතරයි. ෂටල් කියන ඒවා පුතේ මේ
රොකට් එකක් ලෙස ගුවන්ගත වෙලා නැවතත් පෘථුවියට ගොඩ බාන්නේ ප්ලේන් එකක්. දැන් ෂටල ලොන්ච් කරන්නේ නැහැ දැන්. වියදම ඉතාමත් අධිකයි කියලා. ෂටල යානා නැවත භාවිතයට ගන්න පුළුවන්. රොකට් යානා නැවත භාවිතයට ගත නොහැකි. අන්න හරි. ඒකත් හොඳ දෙයක් කිව්වේ. ඔය රොකට් වලින් ගැලවි යන කෑලි වලින් අභ්‍යවකාශයේදී ගොඩාක් තියෙනවා පුතේ. එතකොට අභ්‍යවකාශය කියන්නේ කසල ගොඩක්. හැබැයි ඉතින් මිනිසා තමයි ඒක කරලා තියෙන්නේ. වෙනත් දේවල් සෙවීමට ඇති අරමුණෙන් තමයි ඒක කරලා තියෙන්නේ. තේරුණාද? එතකොට මතක තියාගන්න හොඳට ගමන් කරන්න පුළුවන් මේක හරහා. තේරුණානේ? බෑ. ඒ ඉන්ධන ඉවර වෙන කොටස් එහෙම මොකද කරන්න ඕනේ? ඉන්ධන ඉවර වෙන කොටස් එහෙම ඉවත් කරන්න ඕනේ. නැත්නම් එයාගේ බර වැඩි. බර අඩු කරගන්න එපා පුතේ නේද? හරි? ඔව්. මේ ඒක මොනවාරි ගැටලු තියෙනවද? ඒ ආපු එක තේරුණාද? මං කියපු එක තේරුණාද? ඒකේ මිනිස්සු ඉන්නවා කියපු එක කියන්නේ එහෙම. ඕගොල්ලෝ හිත ඒ දේවල් තේරුණාද? ඒගොල්ලෝ එනවා. එතකොට වෙන කට්ටියක් එතන වැඩ බාර ගන්න. සාමාන්‍යයෙන් මාස 6ක් අවුරුද්දක් වගේ කාලයක් හොඳට ඉගෙන ගන්න. ලංකාවේ කවුරුවත් එහෙම බිහි වෙලා නැහැ. ගගනගාමීන්. ඒකින්ද ඕගොල්ලෝ හොඳට ඉගෙන ගන්න. භෞතික විද්‍යාව ගණිතය ආශ්‍රිතව තමයි ඉගෙන ගන්න ඕනේ. ගණිතය භෞතික විද්‍යාව ඒ ආශ්‍රිතව ඉගෙන ගන්න ඕනේ. ඉතින් බලන්නකෝ දැන් ලෝකෙ මුලින්ම අභ්‍යවකාශයට ගිය කාන්තාවන්ට දැන් යන්න බැරි කමක් නැහැ. වැලන්ටිනා තෙරස්කෝවා නේද? දන්නවද? රුසියානු ජාතික කාන්තාව. ඔව් ඒ හන්දට යවුවා කියන්නේ ඒ සත්තු කොහමද? ඔව් කියන්න බෑ ඉක්මනට. මේ අයිස් වෙන්නේ නැද්ද? නෑ අයිස් වෙන්නේ නෑ එතනින් යද්දී. අයිස් බැඳෙනවා. එහෙම ප්‍රශ්නයක් නෑ එයා ගියාට. හරි. අපි එහෙනම් අද දවසේ මේ ලින්ක් එක ඉවර කරනවා. ඊළඟ ලින්ක් එක එවනවා. එතකොට ඒකෙදි සම්බන්ධ වෙන්නේ අම්මලා තාත්තලා දරුවෝ හිටියලා කමන්නේ. දෙමව්පිය රැස්වීමේදී අදාළ කටයුතු සාකච්ඡා කරන්න තමයි තියෙන්නේ.